දෙන අවසරයි. විශේෂයෙන් මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවනු ලැබුවේ වර්තමානයේ ඇති වී තිබෙන දේශපාලන අස්ථාවරභාවය දිමාකොට ස්ථාවරභාවයක් ගෙනීම සඳහා වූ ජාතික ජනබලවේගී විසින් ඉදිරිපත් කරන ලබන යෝජනාවන් පිළිබඳව මාධ්‍ය හරහා මේ රටේ ජනතාව දැනුවත් කිරීමේ අරමුණයි. අපි කවුරුත් දන්නවා දැන් අපේ රටේ විශාල දේශපාලන අස්ථාවරභාවයක් තිබෙනවා. අග්‍රාමාත්‍යවරයෙක් නැහැ, කැබිනට් මණ්ඩලයක් නැහැ, ඒ කියන්නේ ආණ්ඩුවක් නැහැ. දැනට ජනාධිපතිවරයා පමණක් ඉඳමින් රටක් පාලනය කරන තත්ත්වයකට පත් වී තිබෙනවා. ඒ වගේම එම ජනාධිපතිවරයා ඔහුගේ ක්‍රියාකලාපය රටේ ජනතාව පිළිගන්නේ නැති තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒ නිසා රට තුළ විශාල දේශපාලන අස්ථාවරභාවයක් මතුවී තිබෙනවා. හැබැයි මේ දේශපාලන අස්ථාවරභාවයට පිළිතුරු සොයා ගැනීමට පෙර වර්තමානයේ දැන් මතුවී තිබෙන ක්ෂණික නොසන්සුන්තාවයටත් පිළිතුරු සොයාගත යුතු තිබෙනවා. අපි කවුරුත් දන්නවා. දැන් අපේ රටේ අඛණ්ඩව දින 3කට ආසන්න කාලයක් ඇඳිරි නීතිය යටතේ තමයි රට පාලනය වෙමින් තිබෙන්නේ. ඒ වගේම හදිස් නීතිය පනවා තිබෙනවා. එනිසා රටේ සාමාන්‍ය තත්ත්වයක් වෙනුවට කැළඹිලිකාරී නොසන්සුන් තත්ත්වයක් මතුවී තිබෙනවා. අපි රට තුළ ඇති වී තිබෙන දේශපාලන ස්ථාවරභාවය ඇති කිරීමට පෙර මේ අස්ථාවරභාවය අවසන් කිරීමට පෙර මේ ඇති වී තිබෙන තත්ත්වයට ක්ෂණික විසඳුමක් ලබා ගත යුතුයි. මේ සංසුන්තාවයේ සමනය කිරීම සඳහා ක්ෂණික ක්‍රියාමාර්ග ගත යුතුයි. එහිදී විශේෂයෙන්ම අපි දන්නවා සාමකාමී උද්ඝෝෂණ මාලාවක් දීර්ඝ කාලයක් මුළුල්ලේ මාස 2-3ක් මුළුල්ලේ පැවතුණා. ඒ ප්‍රචණ්ඩකාරීත්වයක් දක්වා වර්ධනය වූයේ නැහැ. ඒ ප්‍රචණ්ඩකාරීත්වයට මුළුමනින්ම ඉඩ පෑදෙව්වේ මහින්ද රාජපක්ෂ අර්ලේගහ මන්ත්‍රීට මැර කණ්ඩායම් කැඳවා කරන ලද මිලේච්ඡ ප්‍රහාරයන් හරහා. එනිසා රට තුළ මේ ඇති වී තිබෙන නොසන්සුන්භාවය සමනය කරන්න නම් පළමු කොටම මේ ප්‍රචණ්ඩකාරීත්ව නිර්මාණය කරන ලද අර්ලේගහ මන්ත්‍රයේ කුමන්ත්‍රණකරුවන් වහාම අත්අඩංගුවටගෙන නීති හමුවට පැමිණිය යුතුයි. හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, ඇමතිවරු, ප්‍රාදේශ සභා සභාපතිවරු, මන්ත්‍රීවරු විවිධ ආකාරයේ තමගේ රාජ්‍ය බලය උපයෝග කරගනිමින් මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවන් සැලසුම් කර බව දැන් පැහැදිලි. ඒ නිසා ආණ්ඩුව වහාම එම පිරිස් අත්අඩංගුවටගෙන නීති හමුවට පැමිණිය යුතුයි. දෙක විශේෂයෙන්ම ඔබ දන්නවා මේ වන විට අරගලය සටන ජනතාවගේ සාධාරණ ඉල්ලීම් සඳහා තිබුණු සටනක් අරගලයක්. හැබැයි එය යම් ප්‍රචණ්ඩකාරී ස්වභාවයකට වර්ධනය වී තිබෙනවා. යම් මංකොල්ල කෑම් සිදුවීමින් තිබෙනවා. යම් පෞද්ගලික පරිගැනීම් දක්වා මේක වර්ධනය වෙමින් තිබෙනවා. ඒ නිසා නීතිය පසඳලන ආයතන විසින් එවැනි ප්‍රචණ්ඩකාරීත්වයක් රට තුළ ව්‍යාප්ත වීම වර්ධනය වීම වැළැක්වීම සඳහා කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම පොලිස්පතිවරයා හා පොලිස් දෙපාර්තමේන්තුව තමන්ට රට තුළ නීති හා සාමය පවත්වාගෙන යාම සඳහා තිබෙන වගකීමට අනුව කටයුතු කළ යුතුයි. ඒ නිසා දැනට මේ සිදුවීමින් තිබෙන ප්‍රචණ්ඩකාරී මංකොල්ල කෑම් සහ පෞද්ගලික පරිගැනීම් දක්වා මේ ඇති වී තිබෙන වර්ධනය නතර කිරීම සඳහා රජයේ මැදිහත් වී කටයුතු කළ යුතුයි. තුන්වෙනුව මේ ක්ෂණික තත්ත්වය සමනය කර ගැනීම සඳහා විශේෂයෙන්ම පොදු ජනතාවට විශාල වගකීමක් තිබෙනවා. ඔබගේ සාධාරණ ඉල්ලීම් පිළිබඳව කාලයක් තිස්සේ සටන් කරමින් තිබුණා, අරගල කරමින් තිබුණා, වේදනාවෙන් කෑගසමින් තිබුණා. එහෙත් දැන් යම් කඩාකප්පකාරී ප්‍රචණ්ඩකාරී කණ්ඩායමක් සැලසුම් සහගතව මේ මංගොල්ල කෑම් සහ ප්‍රචණ්ඩත්වය දියත් කරමින් තිබෙනවා. ඒ නිසා පොදු ජනතාව කිසිවෙක් මෙම ප්‍රචණ්ඩකාරීත්වයට උල්පන්දම් දෙන, උඩගෙඩි දෙන, ආරක්ෂා කරන, මැදිහත් වෙන ක්‍රියාපටිපාටියක නොයා සිටින. ඒ නිසා සියලු ජනතාවෙන් අපි ඉල්ලා සිටින්නේ මෙම තත්ත්වය සමනය කර ගැනීම සඳහා ප්‍රචණ්ඩකාරීත්වය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන ප්‍රචණ්ඩකාරීන්ට කිසිසේත්ම අනුබල නොදෙන තත්ත්වයකට ජනතාව කටයුතු කළ යුතු කියලා අපි කල්පනා කරනවා. මොකද මේ තත්ත්වය ඉතා ඉක්මනින් සමනය කරගන්නේ නැතුව අපේ රටේ මතුවී තිබෙන දේශපාලන ස්ථාවරභාවයකට අපිට ගෙනෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඊළඟ රට තුළ මේ ඇති වී තිබෙන දේශපාලන අස්ථාවරභාවය
කෙටි කාලයකට ස්ථාවර භාවයකටත් ඒ වගේම ස්ථීර වශයෙන් විසඳීම සඳහා යෝජනාවලියක් ජාතික ජනබලවේගය විසින් ඉදිරිපත් කරලා තිබෙනවා. මම ඔබට ඒකින් එක කියවන්න විතර මම හිතන වඩාත් පහසුයි. පළමු කරුණ තමයි වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වහාම සිය ධූරයෙන් ඉවත් විය යුතුයි. මොකද ඔහු මෙම ධූරයේ තබාගෙන කරන ලද කිසිදු විසඳුමක් රට තුල ස්ථාවර භාවයක් ඇතිවීමට ඇති කරන්නේ නැති බව අපි කවුරුත් පිළිගන්නවා. ඒ නිසා වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වහාම සිය ධූරයෙන් ඉවත් විය යුතුයි. දෙක දැනට දැනට අගමැතිවරයෙක් නොමැති තත්ත්වයක් තුල කතානායකවරයා తాවකාලිකව වැඩ බලන ජනාධිපති ලෙස කටයුතු කළ යුතුයි. ව්‍යවස්ථානුකූලව සිදුවන්නේ ඒකයි. තුන්වෙනුව වර්තමාන ආණ්ඩුවත් වර්තමාන පාර්ලිමේන්තුවේ සංවිධියත් තවදුරටත් ජනවරම නියෝජනය නොකරන බැවින්ද ආණ්ඩුව පිළිබඳව ජනතාවගේ විශ්වාසය බිඳ වැටි ඇති හේින්ද වත්මන් පාර්ලිමේන්තුවේ සිදු කරන කවර හෝ වෙනසක් ජනතාව පිළි නොගන්නා බැවින්ද මාස 6ක් තුල නව ජනවරමකින් නව ආණ්ඩුවක් පිහිටවිය යුතුය. මොකද මේ පාර්ලිමේන්තුව ඇතුලේ අන්තර්පාලන සර්වපාක්ෂ පාලන කුම්මන අටවා ගැනීමක් කරත් පොදු ජනතාව ඒ පිළිගන්න තත්ත්වයක් නෙවෙයි තිබෙන්නේ. ඒ නිසා මාස 6ක් ඇතුළත නව ජනවරමකින් ජනතාවට නව පාලනයක් ගොඩනගා ගැනීම සඳහා අවස්ථාවක් ලබා දිය යුතුය. ඒ අතරතුර කාලය සඳහා తాවකාලික පාලන ව්‍යුහයක් ලෙස ඒ කියන්නේ අපි දන්නවා ශනික මැතිවරණයකට යන්න බැරි නම් මේ මැතිවරණේ පවත්වන දක්වා කාලය සඳහා යම් ව්‍යුහයන් අපි යෝජනා කරනවා. ඒක අපි කරුණු දෙකක් කෙරෙහි අවධානය යොමු කරනවා. තෝරා ගැනීම දෙකක් තිබෙනවා. පළමු එක තමයි වත්මන් දේශපාලන අර්බුදය හා අරාජිකත්වය නිම කරමින් රට නවමඟකට ගැනීමේ වගකීම බාර ගැනීමට ජාතික ජනබලවේගයේ සූදානම්. එබැවින් ජාතික ජනබලවේගයේ ප්‍රධාන වගකීම දරමින් පාර්ලිමේන්තුව තුලින් తాවකාලික අන්තර්කාලන ආණ්ඩුවක් බාධාවකින් තොරව පත් කර ගැනීමට අවශ්‍ය ඉඩකඩ ජාතික ජනබලවේගයට ලබා දීම. මෙහිදී අප කියන්නේ මෙම අර්බුදය පියමන් කර ගැනීම සඳහා වගකීම ජාතික ජනබලවේගය ලෙස අපි බාර ගන්න සූදානම්. එවැනි අන්තර්කාලන ආණ්ඩුවක් හදන්න අපි සූදානම්. හැබැයි අපි කවුරුත් දන්නවා පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්න අපේ කුඩා ප්‍රමාණයක්. ඒ නිසා පාර්ලිමේන්තුවේදී ජාතික ජනබලවේගයට අපට අපේ මූලිකත්වයෙන් ආණ්ඩුවක් ගොඩනගා ගන්න අවශ්‍ය වෙන සහාය අනිත් පක්ෂ විසින් ලබා දිය යුතුයි. එසේ ලබා දෙනවා නම් මෙම අර්බුදය සමනය කර ගැනීම සඳහා මෙම දේශපාලන අස්ථාවරභාවය පියමන් කර ගැනීම සඳහා එම ආණ්ඩුවේ වගකීම බාර ගන්න අපි සූදානම්. හැබැයි ඒක තිබෙන්නේ අප අතර පමණක් නෙවෙයි අනිත් දේශපාලන පක්ෂවල එකඟතාවයක් ලැබෙනවා නම් පමණයි. එසේ නොවන්නේ නම් දෙවැනි එක. එසේ නොමැතිනම් කෙටි කාලයක් සඳහා වත්මන් පාර්ලිමේන්තුව තුල අන්තර්කාලන ආණ්ඩුවක් පිහිටුවා ගැනීම. එහිදී ජාතික ජනබලවේගයේ മന്ത്രിවරු එහි කොටස්කරවන නොවි විපක්ෂයේ සිට අපි සහාය දෙනවා. මොකද පළවෙනි යෝජනාව පාර්ලිමේන්තුව ඇතුලේ කරගන්න අනිත් පක්ෂවල එකඟතාවයක් ලැබෙන්නේ නැත්නම් දෙවෙනි යෝජනාව තිබෙන්නේ එම පක්ෂවලට එකතු වී අන්තර්කාලන ආණ්ඩුවක් හදන්න පුළුවන්. එහි වගකීම් එම පක්ෂවල ඕන කෙනෙකුට බාර ගන්න පුළුවන්. හැබැයි අපි විපක්ෂයේ සිට යටින් අපි ඉදිරිපත් කරන වැඩපිළිවෙල ක්‍රියාවට නැගීම සඳහා අපි සහාය දෙන්න ලෑස්ති. ඒ මොකද තවදුරටත් මේ අස්ථාවරභාවයෙන් මේ රට ඉස්සරහට යන්න බෑ. ඒ නිසා අපි මේ විසඳුම අපි කැමති වුණත් අකමැති වුණත් මේ පාර්ලිමේන්තුව ඇතුළෙම විසඳාගත යුතු තිබෙනවා කෙටි කාලයකට. මේ පාර්ලිමේන්තුව තුළ විසඳාගත හැකි යෝජනා දෙකක් තිබෙන්නේ. එකක් ජාතික ජනබලවේගය අපි මේ බාර ගන්න සූදානම්. දෙක අනිකුත් දේශපාලන ව්‍යාපාරයකට එකඟ නොවන්නේ නම් ඔවුන් එකතු වී අන්තර්කාලන ආණ්ඩුවක් හදන්න විපක්ෂයේ සිට මේ කෙටි කාලය සඳහා අපේ යෝජනාවන් සඳහා අපි සහාය ලබා දෙන්න ලෑස්ති. ඊළඟ ඉහත ආකාර දෙකෙන් කුමන ආකාරයෙන් හෝ පත්වෙන తాවකාලික අන්තර්කාලන ආණ්ඩුවක් පහත සඳහන් කටයුතු ඉටු කළ යුතුයි. ඒ ආණ්ඩුව ඉතා සීමිත වගකීමක් පැවරෙන්නේ. එහිදී ජනාධිපතිවරයාගේ බලය සීමා කරන හා වර්තමාන ජනාධිපති ධූර කාලය සීමා කරන 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය වහාම පාර්ලිමේන්තුව ඉදිරිපත් කොට සම්මත කරගත යුතුයි. ඒකෙදි හැකියාව ලැබෙනවා වර්තමාන කතානායකවරයා ජනාධිපති ධූරයට පත් වුවත් ඔහුට ඉදිරි අවුරුදු 2කමාරම ඉන්නවා වෙනුවට ඒ ධූර කාලය සීමා කරන හා
21 වෙනි සංශෝධනයේ ප්‍රජාතන්ත්‍රවාද සඳහා වැදගත් වූ සංශෝධනයක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එම අන්තර්කාලීන ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම වර්තමාන ජනතාව මුහුණ දී සිටින බරපතල ආර්ථික පීඩන අවම කිරීම සඳහා වන අත්‍යවශ්‍ය සහන දීමට කටයුතු කළ යුතුයි. මොකද ජනතාව මේ ව්‍යවස්ථා සංශෝධනය නීති නෙවෙයි ජනතාවගේ ප්‍රධාන අවශ්‍යතාවය බවට පත් වී තිබෙන්නේ. තමන්ගේ මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීම. මේ මාස 6 ඇතුළත තමන්ගේ මූලික අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගැනීම සඳහා සම්පූර්ණ කිරීම සඳහා වැඩපිළිවෙලක් එම අන්තර්කාලීන ආණ්ඩුව විසින් සකස් කළ යුතුයි. ඒ අපි සකස් කරලා ඒ වගකීම ඉටු කරන්න සූදානම්. තුන්වෙනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වූ ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුව ඉදිරිපත් කොට අනුමත කරගත යුතුයි. මොකද මේ විධායක ජනාධිපති ක්‍රමය අපේ රටේ විශාල ව්‍යසනයක් නිර්මාණය කර තිබෙනවා. මේ අර්බුද අවස්ථාව අපිට ඉතාමත් හොඳ ප්‍රයෝජනයක් ගත හැකිව තිබෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව මෙම පාර්ලිමේන්තුව තුළ සම්මත කරගත හැකි නම්. හතරවෙනුව తాවකාලික ආණ්ඩුව පිහිටුවා මාස 6ක් ඇතුළත නව පාලන පිහිටුවේ හැකි වන පරිදි ඒ සඳහා වන මහමැතිවරණය හා වත්පම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන විවස්ථා සංශෝධනය සහිතව ජනමත විචාරණයත් එක විට පැවැත්විය යුතුය. ඒ කියන්නේ මාස 6ක් යන්න මත්තෙන් නව ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා මැතිවරණයකුත් විධායක ජනාධිපති ධූරය සඳහා ව්‍යවස්ථා සංශෝධන පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙන තත්ත්වයක් ඇතුළේ ඊට අවශ්‍ය වන ජනමත විචාරණය එක විට පැවැත්විය යුතුයි. අවසානයේ එම తాවකාලික ආණ්ඩුව මේ හදන ආණ්ඩුව මේ පාර්ලිමේන්තුව තුල හදාගත්තට ඇත්තටම අද ජනතාවගේ විශාල ආවේගයක් නැගී සිටීමක් බලපෑමක් එළියේ තිබෙනවා. එනිසා ඔවුන්ගේද නියෝජනයක් සහිතව යම් අධීක්ෂණ කමිටුවක් පත් කරගත යුතුයි. මෙම මාස 6ක කාල පරිච්ඡේදයේ මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැගෙනවද කියලා පරීක්ෂා කර බලන්න. ඒ සඳහා එම తాවකාලික ආණ්ඩුවේ කටයුතු එකඟ වූ පරිදි සිදුවන්නේද යන අධීක්ෂණය කිරීම සඳහා අධීක්ෂණ මණ්ඩලයක් පත් කළ යුතුයි. ඒ වර්තමාන ජනතා සටන සමග සම්බන්ධ වී සිටින වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු සටනේ නියෝජිතයන් ආගමික නායකයින් විවිධ වෘත්තීය වේදි සංවිධාන හා සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ සමන්විතය. එතකොට මේ මාස 6 මේ වැඩපිළිවෙල ඉදිරියට නිසි පරිදි කටයුතු කරනවාද කියලා සුපරීක්ෂාකාරීව අධීක්ෂණය කිරීම සඳහා එවැනි ඒකකයක් ගොඩනැගිය යුතුයි. අපි හිතනවා මේ රට මේ මොහොතේ මුහුණ දී තිබෙන මේ අර්බුදයේ කෙටිකාලික සමනයට පත් කර ගැනීමත් ස්ථීර සාරවම විසඳා ගැනීමත් තිබෙන මාවත මේක. එසේ නැතුව වෙන කිසිදු මාවතක් මේක තිබෙනවා කියලා අපිට පේන්නේ නැහැ. ඒ නිසා අපි දේශපාලන ව්‍යාපාරවලින් සිවිල් සංවිධානවලින් මේ පුදු පොරවැස්සෙන් ඉල්ලා සිටිනේ මෙම වැඩපිළිවෙල තමයි අපි විශ්වාස කරන්නේ මෙම ඇති වී තිබෙන අර්බුදයේ ගොඩේම සඳහා තිබෙන මාවත. ඒ සඳහා සියලු දෙනාගේ සහාය දායකත්වය අපි අපේක්ෂා කරනවා. මේ තමයි අපිට මූලික වශයෙන් ඉදිරිපත් කරන්න තිබුණේ. ඊට අමතරව ඔබට යම් ගැටලු ප්‍රශ්න තිබෙනවා නම් විමසන්න පුළුවනි. මම හිතන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් දැන් විශාල ලෙස චෝදනාවන් විශාල ලෙස මේ සාකච්ඡාවක් තිබෙනවා මැතිවරණ සඳහා මුදල් පිළිබඳව. මම හිතන්නේ ඒක ටිකක් ඇත්ත ප්‍රශ්නයට වඩා උඩට මවපු එකක්. ඔබ දන්නවා පසුගිය මහ මැතිවරණ සඳහා වියදම් කරන ලැබුවේ බිලියන 8යි. බිලියන 10ක් වෙන් කරලා තිබුණොත් බිලියන 8යි. මා දක්වා මැතිවරණ කොමිසම යම් අවස්ථාවල ප්‍රකාශ කරලා තිබෙනවා එවැනි මහ මැතිවරණක් අවශ්‍ය නම් බිලියන 13ක් අවශ්‍යයි කියලා. ඔබට මතක ඇති බැසිල් රාජපක්ෂ පහුගිය ජනවාරි මාසේ 5 වෙනිදා ඉදිරිපත් කළ ආර්ථික පැකේජ් එක බිලියන 239. එතකොට ඒ නිසා බිලියන 13ක් කියන්නේ ආණ්ඩුවක විශාල මුදල් ප්‍රමාණයක් නෙවෙයි. මා දැක්ක මාධ්‍ය වාර්තා කරලා තිබුණා පහුගිය දවස්වල මුදල් අච්චු ගැසීමත් ඊට වඩා වැඩියෙන් සිදු වී තිබෙන බව. ඒ නිසා දේශපාලන ස්ථාවරභාවය ඇති කර ගැනීම සඳහා අපි යම් පිරිවැයක් දැරිය යුතුයි. හැබැයි අද මේ ඇති වී තිබෙන කඩාවැටීම මේට වඩා ආර්ථිකයට ඇති කරන හානිය විශාලයි. සංචාරක ව්‍යාපාරයට බලපෑම් ඇති කරමින් තිබෙනවා. කර්මාන්ත කඩාවැටෙමින් තිබෙනවා. රටේ සියලු දෛනික ක්‍රියාමාර්ග නතර වී තිබෙනවා. ඒ නිසා දිනපතා මේට වඩා අපි මේ පිළිබඳව සාකච්ඡා කරන්න ලෑස්ති ඕනෑම දේශපාලන
ව්‍යාපාරයක් එක්ක. මොකද මේක පාර්ලිමේන්තුවේ අනිකුත් නියෝජනය කරන දේශපාලන පක්ෂ වලින් මේ සඳහා එකඟතාවයක් ආ යුතුයි. ඒ නිසා එවැනි සාකච්ඡාවකට අප සූදානම්. සමගි ජනබල වේගයේ ප්‍රකාශ කරනවා ජනාධිපතිවරයා ඉන්නතා කේවල කිසිම අවුල් රජයක් පිළිවෙල පැමිණෙන්නේ නැහැ. අපි මේක ප්‍රකාශ කළා තිබෙනවා. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉවත් වීම තමයි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා තිබෙන මූලිකම කොන්දේසි. මොකද මම හිතන්නේ පසුගියදා ප්‍රහාරයෙන් පස්සේ තවදුරටත් මම හිතන්නේ මීට පෙර විවිධ වෘත්තීමය සංවිධාන විසින් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තියාගෙන ඉදිරිපත් කරපු යෝජනා තිබුණා. මම හිතන්නේ තවදුරටත් ගෝඨාභය රාජපක්ෂ මෙම පුටුවේ තියාගෙන ඉදිරිපත් කරන යෝජනා කිසිවක් පොදු ජනතාව පිළිගන්නේ නැහැ. ඒ වෙනදී අදිසිරීසියෙත් එක්ක සම්මත පස්සේ දැන් ඇඩනී පස්සේ දැන් මේ වෙනකොට බයව ගන්න තමයි මේ දුක්තර වෙඩියන් කියන කාරණා මතිලා තියෙනවා. මේකෙදි හොඳ පැත්ත සහ නරක පැත්ත මාතුම දාගෙන පස්සේ විශේෂයෙන්ම පළමු කොටම මේ ඇති වී තිබෙන ප්‍රචණ්ඩකාරී ස්වභාවය සමනය කළ යුතුයි. මොකද තනින් තන ගිනි තබා ගැනීම මංකොල්ල කෑම කඩා කප්පල් ක්‍රියා හරහා අපේ රට තව ඉස්සරහට යන්න බෑ. මොකද මේක ආර්ථික විශාල අගාධයක කඩා වැටීම ඇති වී තිබෙන තත්ත්වයක්. ඒ නිසා මෙවැනි සිදුවීම් පෙරලා අපේ රටේ ආර්ථිකයටත් පොදු ජනතාවගේ ජීවිතේ පවත්වා ගැනීමටත් විශාල බාධාවන් තිබෙනවා. ඒ නිසා මේ සමනය කළ යුතුයි. මේ සමනය කිරීම සඳහා ඇඳිරි නීතිය ආණ්ඩුව විසින් පනවා තිබුණත් තවදුරටත් මේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ ලබන නීතිමය රෙගුලාසි පවා පිළිගන්නේ නැති තත්ත්වයක් රටේ නිර්මාණය වී තිබෙනවා. අපගේ යෝජනාව තිබෙන්නේ විශේෂයෙන්ම නීතිය හා සාමය පවත්වා ගැනීමේදී විශාලම වගකීමක් තිබෙන්නේ අපේ පොලිසියට සහ පොලිස් දෙපාර්තමේන්තුවට. එඳ පොලිසිය සහ පොලිස් දෙපාර්තමේන්තුව තමන්ට පැවරී තිබෙන වගකීමට අනුරූප වන පරිදි කටයුතු කළ යුතුයි. අපි කලිනුත් කිව්වේ ඒකයි. ඒක පොලිස් දෙපාර්තමේන්තුවට පමණක් කළ හැකි දෙයක් නොවේ. අපේ රටේ පොදු ජනතාවටත් වගකීමක් තිබෙනවා. මෙවැනි ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් වර්ධනය වෙන්න ඉඩ නොදී, ඒවට අනුබල නොදී, එවැනි ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් ඇති වෙනවා නම් ඒවා වළක්වා ගැනීම සඳහා කටයුතු කරමින් මැදිහත් වීම පොදු ජනතාවගේ වගකීම. ඒ නිසා මේ පාර්ශ්වයන් සියල්ල එකතු වුණොත් මේ තත්ත්වය සමනය කරගන්න පුළුවන් වේවි. දැන් ඊයේ දවසේ ඇඳිරි නමුත් ඊයේ දවසේ තත්ත්වයක කියන බස්කීල් දෙන්න පොරායන් සිත් වෙනවා. දැන් මේක සමනය කරගන්න මේ අනුගමන වේදයන්ට පුළුවන් විවිධ තවද දැන් සාධාරණ සැකයක් ජනතාව තුළ පැනනගමින් තිබෙනවා. මොකද මේක ආරම්භ කරේ ඉතාමත් පැහැදිලි ලෙස රාජ්‍ය අනුග්‍රහය සහිතව. අපි ඊයේ රාත්‍රියේ සිදුවෙච්ච සිදුවීම නැත්නම් අද උදේ සිදුවීමට තිබෙන සිදුවීම් පිළිබඳව කල්පනා කළ යුතුයි. හැබැයි අපි මතක් කරගත යුතුයි මේ ආරම්භ වූයේ කොහොමද? මෙය රාජ්‍ය අනුග්‍රහය සහිතව ඉතාමත් සැලසුම් සහගතව දියත් කරන ලද ප්‍රහාරය. වපුරන ලද ප්‍රචණ්ඩත්වය. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂටත් මහින්ද රාජපක්ෂටත් මෙම ප්‍රචණ්ඩත්වයේ වැපිරීමෙන් අපේක්ෂා කරන ලද ප්‍රතිඵලයක් තියෙන්නේ නැති. එහෙම නැත්නම් නිකම් වෙන්න බෑ. උන්ගේ යම් යටි අරමුණු සහිත වැඩපිළිවෙලක් තියෙන්නේ නැති. හැබැයි උන් කිසිසේත්ම කල්පනා කරේ නැහැ එම ආණ්ඩුවේ මුර්ග ප්‍රහාරයන්ට විරුද්ධව ජනතාව මේ තරම් පෙළ ගැසෙවි කියලා. මේක ආණ්ඩුව අපේක්ෂා කරේ නැහැ කියලා අපි හිතනවා. මම දැක්කා ජාතික රෝහලේ සියලු වැඩ කරන කාර්ය මණ්ඩලය ක්ෂණිකව එම ගෝල් ෆේස් පිට්ටනිය දක්වා ඔවුන්ගේ නිල ඇඳුමින්ම ගමන් කරමින් තිබුණා. එඳා සියලු ජනතාව ආණ්ඩුවේ ප්‍රචණ්ඩකාරීත්වයට එරෙහිව මෙම මුර්ග ප්‍රහාරයන්ට එරෙහිව පෙළ ගැහෙන්න පටන් ගත්තා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂත් මහින්ද රාජපක්ෂ විශේෂම මහින්ද රාජපක්ෂ තමන්ගේ ඔළුවේ තිබුණු මුර්ග සැලස්ම අකුල ගන්න සිද්ධ වුණා. ඒ නිසා නැවත අපිට සාධාරණ සැකයක් තිබෙනවා. ඒ අර්ලේගහ මන්දිරයේ දියත් කරන ලද කුමන්ත්‍රණ අසාර්ථක වුවත් නැවත තනින් තන යම් මිලිටරිමේ පාලනයක් එහෙම නැත්නම් ආණ්ඩුවට තවත් ඒකාධිපති ස්වභාවයේ පාලනයක් ඇති කර ගැනීම සඳහා මේ අරාජිකත්වය නිර්මාණය කරනවාද කියන සැකය තිබෙනවා. ඒ නිසා තමයි ඔබ කියු පරිදිම ඇඳිරි නීතිය තිබීදී පොලිසිය හමුදාවන් සීරුවෙන් සිටලා තබලා තිබීදී මෙවැනි ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් ඇතිවීම පිටපස ඉතා පැහැදිලිවම ආණ්ඩුවේ යම් දේශපාලන උවමනාවක් තිබෙන බව පැහැදිලි. ඒ නිසා එදා 9 වෙනිදා
අරලියගහ මන්දිරයේ සිදු ප්‍රචණ්ඩකාරී කුමන්ත්‍රණය කරගන්න බැරි වෙච්ච දේ නැවත තනින් තන සිදු කරන්න ප්‍රයත්නයක් දරනවාද කියන සාධාරණ සැකය තිබෙනවා අපට. දැන් අගමැතිතුමා ඉල්ලා සේවයට අවශ්‍ය පසුබිම සකස් කරමින් තිබිච්ච බව රටේ ජනතාවට පෙනුණා. අනුරාධපුරයේ ගිහිල්ලා යාදාලා ආගමික වතාවට කරලා. නමුත් අර සෙනග ජනතාව රැස් කරපු ජනතාව දැක්කම ඔහුගේ අදහස වෙනස් වුණා වගේ තමයි අපිට පේන්නේ. ඒ නිසා තමයි ඔහුගේ ප්‍රකාශ කිරීම තුළ ප්‍රචණ්ඩත්වය ඇති වුණේ. දැන් ඒක විශාල දෙයක් රටේ ඇති වුණා. දැන් ජනාධිපතිවරයාට ජනතාව කියන්නේ අයින් වෙන්නේ කියලා. ඒකට ජනාධිපතිවරයා අයින් වෙන්නේ නැති ඊට දෙගුණයකින් ලොකු අරගලයක් ඇති කරලා. විශේෂයෙන්ම ඔබ දැක්කා ඔබ කිව්වා මහින්ද රාජපක්ෂ යම් ඉල්ලා සීමේ සූදානම්ව තිබුණා කියලා. ඒ ප්‍රබන්ධ මහින්ද රාජපක්ෂ. මොකද මහින්ද රාජපක්ෂට හැමදාම ditth ස්වරූපයක් තිබුණා. එකක් ඔහු විසින් මාධ්‍ය හරහා විවිධ ඔය අපි දන්නවා පොත් කවි සින්දු ලියලා ඔහු පිළිබඳ ගොඩනගා තිබෙන ප්‍රබන්ධ රාජපක්ෂ. ඔබ පළමුව කිව්වේ ඒ ප්‍රබන්ධ රාජපක්ෂගේ ස්වරූපය. හැබැයි ඇත්ත මහින්ද රාජපක්ෂ තමයි අරලියගහ මන්දිරයේ හිටියේ. ඒ නිසා ඔහු ඒ ප්‍රකාශ තුළ පෙන්눔 කරා අභියෝග හමුවේ පලා යන්නේ නැති බව. අභියෝග කිව්වේ මොකක්ද? ඒ වෙලාවේ ජනතාව ඔහුට ඉවත් වෙන්න කියලා බල කරනවා. ඒක තමයි ඔහු හමුවේ තිබුණ අභියෝගය. ඔහු අභියෝගය හමුවේ පලා යන්නේ නැහැ කියලා කියන්නේ කුමක්ද? එම ජනතාවගේ නැගිටීම් මර්ධනය කරන්න ඔහු සූදානම් බව. ඒ ප්‍රකාශකට ශනකින් ඔහු ඒ ක්‍රියාදාමවල යෙදුණා. ඒ නිසා මහින්ද රාජපක්ෂගේ දුත්ත ස්වරූපයක් තිබුණා. ඒ ස්වරූපෙන් ඊටම භයානක මුර්ග ස්වරූපය තමයි අරලියගහ මන්දිරින් දියත් වුනේ. ඊළඟ තමයි මෙවැනි ප්‍රචණ්ඩකාරීත්වයක් වපුරලා රටම බීතියකටපත් කරලා බියජනක චිත්‍රයක් අපි ඉස්සර අදලා තමයි මහින්ද රාජපක්ෂ කී. ඔබ කිව්පැතනම අපිට සාධාරණ සැකයක් තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ බලය අත්හරින්න සූදානම් වී තිබෙන්නේ මේටත් වඩා වැඩි විනාශයක් කරලාද කියන සාධාරණ සැකය තිබෙනවා. ඔබ හරි. මොකද අද ගෝඨාභය රාජපක්ෂට කැබිනට් මණ්ඩලයක් නැත්තම් ගෝඨාභය රාජපක්ෂට අග්‍රාමාත්‍යවරයෙක් නැත්තම් ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කළද කිසිදු නිවේදනයක් පොදු ජනතාව පිළිගන්නේ නැත්තම් ඇඳිරි නීතිය පොදු ජනතාව පිළිගන්නේ නැත්තම් ඔහුගේ නියෝගයක් රාජ්‍ය පරිපාලනය මේ රාජ්‍ය යාන්ත්‍රණය පිළිගන්නේ නැත්තම් මා දැක්ක පරිපාලන සේවා සංගම ලංකාව පළවෙනි වතාවට ඔවුන් වැඩ වර්ජනය ප්‍රකාශයටපත් කළා තිබුණා. ඒ වගේම ඔවුන් මා දැක්කා නීතිය හමුවට යන කටයුතු කළා තිබුණා. ඒ කියන්නේ කිසිවක් පිළිගන්නේ නැතුව තමන්ගේ කෑදර තෘෂ්ණාධික බලවමනාව විදිහෙන් ඔහු පුටුවේ වාඩි වෙලා ඉන්නවා. ඒ නිසා ඔබ කිව් පරිදිම ඔහු පළවා හරිය හැකි වන්නේ ඔහු ඉල්ලාස් වන්නේ මේටත් වඩා වැඩි ප්‍රචණ්ඩකාරීත්වයක් රට තුළ මුදා හැරීමින්ද කියන සාධාරණ සැකය අපතල තිබෙනවා. දැන් ඊළඟ සබ්ජෙක්ට් එක ප්‍රවෘත්තියේ මාධ්‍ය වාර්තා කරනවා මේ එක්තරා ගොඩනැගිල්ලක් උඩින් හෙලිකොප්ටරේ යනවා. දැන් මේකෙදි අදහස් දක්වනවා දැන් මේකෙදි අපි දැක්කා මේ සමාජාල මාධ්‍යවල කියනවා මේ කියන්න තියෙන්නේ අග්‍රාමාත්‍යවරයා සහ එයාගේ කෝලේ කට්ටිය කියලා. දැන් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වුණාට පස්සේ මේ වගේ චොපර් භාවිතා කරන යන්න බලද්දී ඔක්කොම අදහස් මොකද කියන්නේ? නෑ මම හිතන්නේ මෙහෙමයි. ජනාධිපතිතුරුන් අවසුනාට පස්සේ දුටු තැන උට එළවෙලව පහර දීමේ සංස්කෘතියක් අපේ රටට අවශ්‍ය නැහැ. එවැනි සංස්කෘතියක් කොතනින් කෙලවර වේද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා පළමු කොටම ජනතාවගේ කෝපයට වාජන වී තිබෙන අයගේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි. හැබැයි අනතුරු ඔවුන්ගේ අපරාධවලට නීතිය හමුවට ගෙන ආ යුතුයි. එසේ නැතුව මා හිතන්නේ නැහැ දඬුවම් දීමේ බලය පොදු ජනතාව අතට ආ යුතුයි කියලා. ඒ නිසා එවැනි තරජනයකට ලක් වී තිබෙන සෑම දිනාටම ආරක්ෂාව ලබා දීමට ආණ්ඩුවක් කිය යුතුයි. එහෙම නැතුව ජනතාවට ඔවුන්ට දඬුවම් දීම පාරේ විසඳා ගැනීමේ තත්ත්වයක් අපේ රට තුළ ඇති නොවිය යුතුයි. හැබැයි එවැනි තත්ත්වයක් ඇති නොවෙන්නේ හරියට නීතිය ඉටු වෙනවාද කියන එක පිළිබඳව සාධාරණ ඉටු වෙනවායි කියන හැඟීමක් පොදු ජනතාවට නිර්මාණය වුණොත් විතරයි. එහෙම නැත්නම් ජනතාව තමන්ගේ අතට නීතිය ගන්න එක වළක්වන්න බැරි වෙයි. මොකද ඔබ හිතන්න පිරිසක් කැඳවලා ප්‍රකෝප කරලා ඒ ආපු අයට මත්පැන් දීලා ඒ ආපු අය සමහර අය මන්න පිහි අරගෙන ඇවිල්ලා ප්‍රහාරයට අවශ්‍ය කරන පොළු ලබා දීලා සැලසුම් කරපු ප්‍රහාරයක් දියත් වුණාට පසුව මේක සාමාන්‍ය ගමක 5 දෙනෙක් එකතු වෙලා මේ වගේ ප්‍රහාරයක් දියත් කරා නම් 5 දෙනාම කූඩුවේ මේ වෙනකොට. ඒ වගේ සාමාන්‍ය මන්සන්තික දෙන්නෙක් මේ වැඩේ කරා නම් ඒත් කූඩුවේ. හැබැයි නේද 2000 3000ක වගේ පිරිසක් ගෙනල්ලා
මේ ඔක්කොම සැලසුම් කරලා තාමත් නිදැල්ලින් එක සාධාරණයි. මා දැක්ක පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝග කරලා තිබෙනවා කියලා මේ පිළිවෙල පූර්ව පරීක්ෂණයක් කරන්න. හැබැයි පරීක්ෂණ කරන්න පළමු කට උත්තරේ ගන්න ඕන කාගෙන්ද? පළමු ප්‍රශ්න කරන්න ඕන කාගෙන්ද? දැන් අපි දන්නවා. පරීක්ෂණය දියත් කරුණා පළමුව පරීක්ෂාවට භාජනය කරන්න ඕන. ගෝල් පේස් පිටිය පොල්ලක් අරන් හිටපු කෙනා නෙවෙයි. එල්පිටියෙන් ආපු සභාපතිවරයා නෙවෙයි. ආවත් මම කියන්නේ කවුරු හරි කෙනෙක් නෙවෙයි. පළමුව ප්‍රශ්න කරන්න ඕන කවුද? ඔව්. මහින්ද රාජපක්ෂ. එනිසා අපි එතකොට අන්නේ විශ්වාසී ඔවුන්ට පූර්ණ ආරක්ෂාව ලබා දෙන ගම ඔවුන්ගේ අපරාධයට එරෙහිව නීතිය සාධාරණ විට වෙනවා කියන විශ්වාසය පොදු ජනතාව තුළ ඇති කළ යුතුයි. එසේ ඇති කරනවා නම් විතරයි ජනතාව යම් සංසුන් වීමේ ස්වභාවයකට එළඹෙන්නේ. පාර්ලිමේන්තු වලින් පස්සේ ජනපතිතුමා හිටපු මහත්තයා ඒකප්‍රේ දැන් මේකේ තමන්ගේ දෝරේ ඉවරනාට පස්සේ අයිතියක් වලියක් තියෙනවද මේවා අවිල ඔබ හිතන්න ඒව හරි. හැබැයි අපි හිතන්නේ නෑ මේ හෙලිකොප්ටරයක යාම තමයි බරපතලම අපරාධය කියලා. ඒ මනින්න එපා. ඕනෑම පුරවැසියෙකුට ඒ පුරවැසියාට එල්ල වී තිබෙන තරජනයට අනුරූප වන පරිදි ආරක්ෂාව සැපීම ආණ්ඩුව වගකීම. අපි ඒ කෝණයෙන් තමයි මේ ප්‍රශ්නේ සාදකින්නේ. හිටපු ජනාධිපති නෑ. ඔබ ජනාධිපති දුර කාලයට විතරයි තියෙන්නේ. හැබැයි එහෙම තියෙනවයි කියලා මහින්ද රාජපක්ෂ හිතාගෙන ඉන්නවා. ඒකයි වෙලා තියෙන්නේ. ඒ වගේම පොලිසිය සම්බන්ධයෙන් විකාරා අපිට පොලිසිය කියනවා ගන්න කිසිදා පොලිසිය දැන් ප්‍රතිචාර සම්බන්ධයෙන් මුතුමා කොහොමද? මම හිතන්නේ එතනදිත් අපි දැක්කේ ගැටුමේදීත් එදා ප්‍රහාරය සැලසුම් කිරීමේදීත් පැහැදිලිවම පොලිසියම ප්‍රහාරය වළක්වා ගන්නව වෙනුවට පොලිසියම ප්‍රහාරය අනුබල දීමේ ස්වභාවයක් තිබුණ බව අපි දැක්කා. මොකද ප්‍රධාන පොලිස් නිලධාරීන් එම ප්‍රචණ්ඩත්වයේ මෙහෙවන ලද කණ්ඩායම් එක සමීපව ඉන ඡායාරූප සාකච්ඡා කරන ඡායාරූප පව දැන් පළ වෙමින් තිබෙනවා. නිසා පොලිසිය තමන්ගේ වගකීම අත්හැරලා තිබෙනවා. ඒක ඇත්ත. එහෙත් අපි පොළඹවන්න ඕන පොලිසිය තමන්ට පැවරී තිබෙන වගකීම ඉටු කරන්න කියලා පෙළඹීම. එහෙම නැත්නම් පොලිසිය මේක ඉටු කරන්නේ නැහැ කියලා. හන්දි ඉන්න තක්ස්ලා කීප දෙනෙකුට මේක ගන්න අයිතියක් නෑ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා අපි නැවතත් බල කරන්නේ පොලිස් දෙපාර්තමේන්තුව තමන්ට පැවරී තිබෙන බලතල වලට අනුරූපී වන පරිදි නීති හා සාමය පවත්වාගෙන යාම සඳහා කටයුතු කරන්න කියලා ඉල්ලීම තමයි අපි කරන්නේ.